එතකොට දැන් ඔයාලට මෙන්න බලන්න. ආදායම් වියදම් ගිණුම් දෙක ගෙනල්ලා ලාභලා ප්‍රකාශනය හැදුවා. ලාභේ 4000යි. අර තුලණය කරපු ශේෂ උදව් කරන් වත්කම් සමාන හිමිකම් දන වගකීම්. හිමිකම් මේක වගකීම් නෑ මොකුත්. මේකේ වත්කම් තියෙනවා. එක මේක වත්කමයි තියෙන්නේ මුදල් 3000යි. හිමිකම් වලත් එක මේක හිමිකමයි තියෙන්නේ මොකද්ද? නෑ තව වත්කමක් තියෙන තොග. මුදල් 3000යි. තොග කීයද? මුළු වත්කම් 4000ක් තියෙනවා. දැන් සලව මේවනේ අපිට ලොකුවට ගෙනියන්නේ. එන මුදල් වත්කම් එන තොග වත්කම්. හිමිකම තියෙනවා. හිමිකම යටතේ ප්‍රාග්ධනය අපි නිකම්ම ගමු ප්‍රාග්ධන මොකුත් නැහැ නේ මේකේ. ලාභය තියෙනවා 4000ක්. ඔච්චරයි. ඔන්න මූල තත්ත්ව ප්‍රකාශනයක හදලා පෙන්නනවා ගනුදෙනු දෙකයි දුන්නේ. නේ? ගැනුම් සහ විකුණුම් රයිට්. එහෙනම් දැන් ඔයාලට අවබෝධ වෙන්න ඕන හොඳින්ම මොකක්ද මේ ගැනුම් ගිණුමක් කියන්නේ මොකක්ද තොග ගිණුමක් කියන්නේ? මොකද දන්නේ නැති කට්ටිය තමයි මේක හයිබ්‍රිඩ් කරන්නේ. ගැනුම් ගිණුම වත්කම් හෝ වියදම්. ඔන්න ඔය කාරණේ අවබෝධ වෙලා නැහැ. මම හිතනවා ඔයගොල්ලන්ට ගැටලුවක් නැතුව ඇති. ඒකේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න මොනවා හරි. මේ වෙලාවේ මහන්න කල් දාන්න එපා. මොකද්ද සර් අරක ඇයි එහෙම ඕනේ? එහෙම අහගන්න. හරි. මම මේක නෝට් එක කියවගෙන ඉස්සරහට යනවා පැහැදිලි කිරීම කරමින්. ඒ අතරේ මේ කටපාඩම් කරන කට්ටියට මම ටක් ගාලා දෙන්න තප්පර 10න් දෙන්නම් වැඩේ මොකද්ද කරන්න ඕන කියලා. මේක තමයි මේකේ හරය. ඒ අතරේ මට බාධා කරලා හරි අහන්න ප්‍රශ්නයක් ආවොත් අපි නෝට් එක කියවන් යමු. පිටු අංක 13 මම ඉන්නේ. ගැලපුම් සංකල්පය අනුව දක්වා ඇති අදහස වන්නේ වියදම් සැලකිල්ලට ගත යුත්තේ ආදායම උපයන අවස්ථාවේදී මිස වියදම දරන අවස්ථාවේදී නොවන බවයි. ගැලපුම් සංකල්පය කියන්නේ වියදම සැලකිල්ලට ගන්න ඕන. හැබැයි ඒක ආදායම උපයන වෙලාවේ. ආදායම උපයන විට තමයි ඒක වියදමක් වෙන්නේ. මේ බඩු ටික ගෙනාවට වියදම් නෙවෙයි. ඒක විකුණුම් බවට පත් වෙනකොට තමයි වියදම උනේ. යන්න බලන්න හරියට මේකෙන් තේරෙනවා. විකුණුම් ආදායම ලිව්වා. ඒත් එක්කම අනිත් පැත්තට තොග අඩු වීම විකුණුම් පිරිවැය ලිව්වා. හරි. අභ්‍යාස දෙනවා ඉස්සරහට දැනට කලබල වෙන්න එපා. දැනට චුට්ට ඔලුවට දාගන්න. right. එනම් ලාභ අලාභ ගණනයේදී ආදායමින් වියදම අඩු කළ යුතු නමුත් එසේ වියදම අඩු කළ යුත්තේ එය ආදායම් ඉපයීමට අදාළ වන දින විටදී. ඒ අනුව වර්ෂය තුලදී මිලදී ගන්නා ලද භාණ්ඩ වලින් නොවිකිනී ඉතිරි වන තොගය සඳහා අදාළ වන වියදම බලන්න. නොවිකිනී ඉතිරි වන තොගය සඳහා අදාළ වන වියදම. හරි. විකුණුම් ආදායමට එරෙහිව සැලකිල්ලට ගත යුත්තේ එකී තොගේ විකිනෙන ඊළඟ කිනුම් වර්ෂයේදී. මෙන්න මේ නොවිකින තොගේ තියෙන නොවිකුණුණු තොගේ ඒක ආදායම උපයන්නේ ඊළඟ කාල සීමාවෙනේ. එතකොට වියදම් කියලා සැලකිල්ලට ගන්නලු. දැන් ඒක වියදම් නෙවෙයි. හරි මේ කාල සීමාවේ වියදම් නෙවෙයි. ඒ සඳහා ප්‍රවර්තන වර්ෂයේදී අවසාන තොගවල පිරිවැය විකිණීමට තිබූ තොගේ පිරිවැයෙන් ඉවත් කළ යුතුය. විකුණන්න තිබ්බේ 5000ක තොග. මෙයා ඉවත් කරන්න ඕනේ. මෙයා විකිණලා නැහැ. ඒ මොකද්ද කරන්නේ? හරිම වියදම හොයාගන්න කියලාත් දැනෙන්න ඕනේ. සෑම ව්‍යාපාරයකම ගිණුම් කාල සීමාව අවසානයේ ඉතිරිව ඇති බඩු තොගේ පිළිබඳව ආගණනය කොට ගිණුම් තැබිය යුතුය. ඔන්න අර සිස්ටම් එකේ කෙනෙක් නම් මේ ටික ඇති. කටපාඩම් කරන කෙනෙක් නම් යන්තම් අවබෝධ කරගෙන යන කෙනෙක් නම් අවසන් තොග ගැලපීමට මේක දැම්මම ඇති. මොකද්ද ගිණුම් කාල සීමාව අවසානයේ ඉතිරිව ඇති තොගේ ආගණනය කොට ගිණුම් තැබිය යුතුය. ඔන්න භෞතිකව ආගණනය කොට ගිණුම් තැබිය යුතුය. මෙම තොගේ ආගණනය හුදෙක්ම භෞතික ක්‍රියාවලියකි. එක එක ගණන් කළම ගන්න වෙනවා. ඒ අනුව ඔයගොල්ලෝ දැන් ඉස්සරහට ඔය චාර්ටඩ් එක්සෑම් කරලා ඊට පස්සේ ඔඩිට් ෆර්ම් වල එහෙම වැඩවලට යනකොට ඔය ස්ටොක් කවුන්ටින් වලට සෙට් වෙනවා. ඒ වෙයිද බලන්න එක එක ක්‍රම වලට ඒගොල්ලෝ ආගණනය කරනවා. ඒ අනුව ගිණුම් කාල සීමාව අවසානයේ භෞතිකව ආගණනය කරන තොගය එක එක ගණන් කරලා ගන්න තොගය ඒ වටිනාකම මූල්‍යමය වටිනාකමක් මත පහත පරිදි ගිණුම්ගත කෙරේ. රයිට්. කොහොමද මට අවසන් තොග දිස්සරහන් නැවතත් කියන්න බලන්න කවුරු හරි. අවසන් තොගවල දිස්සරහන් ලියන හැටි. තොග ගිණුම හර විකුණුම් පිරිවැය ගිණුම බැර. ඔව්. එහෙනම් ඒක ඉතාල වැදගත්. නිකන් කටපාඩම් කරා නෙවෙයි දැන් අවබෝධ වුණා මම හිතන්නේ. අපි ලියමු තොග ගිණුම හර විකුණුම් පිරිවැය ගිණුම බැර. රයිට්. දැන් මම එනවා ආට උදාහරණයක් අභ්‍යාසයක් දෙන්න. ඊළඟට බලමු මේ තොග කපා හැරීම කියන කාරණා.
මෙහෙම ලියමු. පොඩි නිදසුනක් කියලා දාන්න. නිදසුනක් ලියා ගන්න. right මම මේ වෙලාවේ හිතලා දෙන්නම් පොඩි ගානක්. මේක ඇතුලේ ගොඩාක් තොරතුරු නෑ. ඔය අවසන් තොගය සම්බන්ධව විතරයි. මේක අපි කට්ටිය කලබල වෙයි. හැබැයි මේක මේ අපි මූල්‍ය ප්‍රකාශන ඉන්නේ. ඒ සමීකරණයම කියලා. අපි ඔක්කොම ටික හදමු. මොකද මේ ගැලපුම් සමීකරණ අස්සෙත් දානවා. ඒකයි. මම එකක 2019 පේපර් එකේ සමීකරණේ පුළුවන් නම් හදන්න ඕගොල්ලෝ. සමීකරණෙත් එක ඒ ටික සමහරුන්ට හදාගන්න බෑ. මේ පාර විභාගෙ ලියන්න ඉන්න අයට පව. ඒ හේතුව අර ඕවයි බද්ධ වීම තේරෙලා නැහැ. ඒ නිසා මේක මම සමීකරණෙත් වගේම පොඩ්ඩක් බලාපොරොත්තු වෙනවා. හරි අපි ලියමු එහෙම. 20යි 20 4යි 1 දින 20යි 20 4යි 1 දින ආරම්භ කරන ලද 20යි 20 4යි 1 දින ආරම්භ කරන ලද දහම්ගේ ව්‍යාපාරය දහම්ගේ ව්‍යාපාරය ව්‍යාපාරයේ කියලම ව්‍යාපාරයේ වර්ෂය තුල සිදු වූ ගනුදෙනු පහත දී ඇත. වර්ෂය තුල සිදු වූ ගනුදෙනු පහත දී ඇත. ගනුදෙනු ගොඩක් දෙන්නේ නැහැ. පහක් විතර දෙන්නේ. ටක් ගාලා හදමු. වර්ෂය තුල සිදු වූ ගනුදෙනු පහත දී ඇත. ලියන එක ප්‍රාග්ධනය යෙදවීම 10000යි 10 සරවම මොකද හිතන්න එපා සරලව යන්න ප්‍රාග්ධනය යෙදවීම 10000යි අත්පිට ගැනුම් 4000යි අත්පිට ගැනුම් 4000යි තුන පිරිවැය 3500ක් වූ තොග පිරිවැය 3500ක් වූ තොග අත්පිට මුදලට විකිණීම 6000යි පිරිවැය 3500ක් වූ තොග අත්පිට මුදලට විකිණීම 6000යි පිරිවැය 3500ක් වූ තොග අත්පිට මුදලට විකිණීම 6000යි right අන්තිම එක මෙහෙයුම් වියදම් ගෙවීම 500යි වර්ෂය තුල මෙහෙයුම් වියදම් ගෙවලා දෙන 500ක් පොතේ අපි ප්‍රාග්ධනය හදාගමු ඕකේ 5000යි කියලා වැරදි නෑ ඕන එකක් ඒ උත්තරේ ප්‍රාග්ධනය 5000යි කියලා හදමු right දැන් අරවට මම හදපු ගාන විදිහ එකක් ප්‍රැක්ටිස් කර එකක් කරන්නේ මේ ඉක්මනින් අර මම කිව්ව පළවෙනි ක්‍රමයට මම ක්‍රමේ නම කියන්නම් ක්‍රමේ හදලා ඉවරනාට පස්සේ පළවෙනි ක්‍රමයට ගිණුම් වල ලියන එක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ක්‍රමේ තියෙන්නේ ගැනුම් විකුණුම් විදිහට right මට අහන කෙනා උත්තර දෙන්න මමත් බෝඩ් එකේ හදන් යනවා හරි අවශ්‍ය වන්නේ කියලා එහෙම ඕනේ නැහැ නේ අපි මේකෙන් හදාගෙන යමු මෙන්න අවශ්‍ය වෙන දේවල් තමයි මේ හදන්නේ ගනුදෙනු ලෙජර් ගිණුම් වල ලියන්න ලොකු ගිණුම් ඕන වෙන්නේ නැහැ වාට ගිණුම් 4යිනේ හරි මට ඉක්මනින් කියන් එන්න වැඩේට වැඩි කතා නොකරන අය සම්බන්ධ කරගමු ශලනි මට කියන්න බලන්න ගනුදෙනු ටික දිත්ත සරහන් මුදල් ගිණුම හර 5000යි ප්‍රාග්ධන ගිණුම බර 5000යි. පොතේ මට ගනුදෙනුව පොඩ්ඩක් කියලා කියන්න මම ගනුදෙනුව ලියාගත්තේ නැහැ. ගනුදෙනුවත් එක්ක කියන්න. ප්‍රාග්ධනයේ යෙදවීම 5000යි.
කියන්න දිත්ත සරහනත් මුදල් කියන්න. ගිණුම හර 5000යි ප්‍රාග්ධන ගිණුම බැර 5000යි right. ඊළඟ එක අත්පිට ගැනුම් 4000යි පුළුවන් නේද මගේ වේගෙන් මොහොම නිකන් රිරූල් එහෙම මෙහෙ කරන්න ඕනේ නැහැ. ඉතින් ගහ ගන්න රිරූල පාවිච්චි කරනවා නම් වේගෙන් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. right. අත්පිට ගැනුම් කීයද? 4000යි 4000. ඉස්සරහට කියන්න. ගැනුම් ගිණුම හර 4000යි මුදල් ගිණුම බැර 4000යි ගැනුම් හර 4000යි මාත් එක්කම ලියන් යමු. මම ඇහුවට කමක් නැහැ. ඔය ලියලා උත්තරේ දෙන්න. හරි ලියලා ඉවරලා මට ඊළඟ ගනුදෙනුවයි ඉස්සරහණයි කියන්න. මේ ටික ලියලා ඉවර වෙලා ගනුදෙනුවයි දිත්ත සරහණයි මට කියන්න. හරිද මේක ලියලා ඉවර නම් මට ඊළඟ ගනුදෙනුව කියන්න. ඉවර නම් හරිද? ශලනි ඊළඟ ගනුදෙනුව ඉක්මනින් හරිද? ශලනි තාම ලියනවද? හරි. වේගෙත් ඕන නේද? ටිකක් ප්‍රැක්ටිස් කරන්න ඕගොල්ලෝ ගණන් හදලා එතකොට ස්පීඩ් එක හැදෙයි. දැනට ගනුදෙනු දෙක තුනක් ලියන්න යන ස්පීඩ් එක වැඩි කියලා මට හිතෙන්නේ මේ ගන්න කාලය ස්පීඩ් එක මදි.
ඔක අඩිරුල් අරන් එහෙම ලස්සනට හැරි හැරි ඉන්නවා නම් ඒක ලොකු ගැටලුවක් වෙයි. අඩිරුල පාවිච්චි කරනවා නම් ඒකට ඉතින් ගොඩාක් ගණන් හදන්න ඕන අඩිරුලත් එක්ක. එතකොට ප්‍රැක්ටිස් වෙනවා ඒක. එහෙම නැත්නම් ටක් ගාලා ඉරක් ගැහුවා. ටී අකුරක්නේ ගහන්න තියෙන්නේ. මට අපි තව කෙනෙක් ළඟට යමුද නේද කාලේ? කවුරු හරි මට කියන්න බලන්න ඊළඟට අපි එමු. කාවින්දි කියන්න බලන්න ඊළඟ. මම ඇහෙනවද කියන්නේ ඉස්සෙල්ලා මට දැන් සැකයක් එනවා මං කියනවා ඇහෙනවද කියලා. ඇහෙනවා සර්. හරි පුතේ. එහෙනම් මට ශලනි හරිද දැන් ඉවරද? ඔය ගන්න දුන ටික දැනට ලියපු ටික. රයිට්. මට දැනෙනවා මෙහෙමයි මේ ඔයගොල්ලෝ තව වැඩ කරන්න ඕන. අර ද්විත්ව සරහන් න්‍යාය වගේ පාඩම් වල ගණන් නැවත නැවත බලලා හදන්න නැත්නම් ලොකු ගැටලුවක් එයි කාලෙත් එක්ක ඔයගොල්ලන්ට. මේනක මට කියන්න මේ දක්වා ලියලා ඉවරද? ඔව්. හරි මේ ලේසිනේ නේද? ගනුදෙනු තුනක් තියෙන මට තාම හිතාගන්න බෑ ඇයි මෙච්චර වෙලා යන්නේ කියලා. මේ මට ඊළඟ ගනුදෙනුවත් එක්ක මේනක කියන්න ඉස්සරහන. පිරිවැය 3500ක් වූ තොග අත්පිට මුදලට විකිණීම රුපියල් 6000. හා ඔන්න උතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඒක සමහරට ශලින්ට ඒක අයිඩියා එකක් නැත්නම් ටක් ගාලා මට කියන්න ඕන සද්ද නැතුව ඉන්න බෑ. ශල්නි යන්න කියන්න ඕන. මට ඒක තේරෙන්නේ නැහැ. ඒක ඉස්සරහන් ලියා ගන්න තේරෙන්නේ නැහැ. එතකොට මම ඒකට උත්තරයක් ආයි කියලා දෙන්න. ශල්නි මොකද කියන්නේ? ඉස්සරහන් පුළුවන්ද කියන්නේ ඒකේ? පිරිවැය 3500ක් වූ තොග 6000කට අත්පිට විකිණීම. මොන ගිණුම හර මොන ගිණුම බැරද? right. මේනුක කියන්න බලන්න කොහොමද ලියන්නේ අපි ඒක? මුදල් හර 6000යි විකුණුම් බැර 6000යි. ඔව්. මුදල් හර 6000යි. ටග්ගල ඔයගොල්ලෝ කතා කරන්න නොදන්නව නම් හොඳම දේ මම හැමතිස්සෙම කියන්නේ ලෙඩේ හංගල බෙහෙත් ගන්න බෑ. මුදල් හර 6000යි විකුණුම් බැර 6000. හා. ඊළඟ ගනුදෙනුව මට කියන්න. මෙහෙම වියදම් ගෙවීම 5000. ඔව් මේ 500යි නේද? ඒක හදාගන්න 500යි. මෙහෙම වියදම් කියන්නේ පුතේ ඔය වියදම් වල එකතුවක්. ගොඩනැගිලි කුලී රක්ෂණ ගාස්තු පොදුවේ මම කියන ඒ තිබ්බනම් මෙහෙම වියදම් ගෙව්වා 500ක් මුදලින් ගෙව්වා. මෙහෙම වියදම් කියලාම දාමු. ඔන්න ගොඩනැගිලි කුලී කියලා හිතාගන්න එහෙම ගැටලුවක් නම්. මෙහෙම වියදම් කියන වචනේ එනවා. හරි. දැන් ඔයා මේකම සමීකරණෙත් ලියන්න මෙතන පොඩ්ඩකට මේකට එන්න කලින් ඔන්න ලෙජර් ගිණුම් වල ලිව්වා. ඊළඟට ඉහත ගනුදෙනු ගිණුම් කරන සමීකරණයේ සටහන් කරන්න කියන එක මම අහන්නේ. සමීකරණය ලියමු. සරල සමීකරණය අපි ලියමු. නැත්නම් ඔව් සරල සමීකරණ ලියමු. අපිට ලියන්න පුළුවන් මුදල් ප්‍රාග්ධන තොග. අපි තොග මම මෙහෙම සමීකරණයක් දෙන්න පුතේ පොඩ්ඩක් දෙන්න. මේ සමීකරණය ලියමු. මේ පැත්තේ වත්කම් පැත්තේ තියෙන්නේ මට මුදල් විතරයි. නමුත් මම එහෙම ලියනවා. මුදල් ඊට කලින් තොගය දාමු. තොග ධන මුදල් සමානයි හිමිකම්. අපිට දැන් තොග ගැනනේ ඕන. right.
මේ සමීකරණ ලියමු. දැන් පළවෙනි ගනුදෙනුව නැවතත් මට කියන්න පළවෙනි ගනුදෙනුව ප්‍රාග්ධනය 5000ක් දැම්මා. එතකොට මුදල් ධන 5000යි මේ පැත්තේ තියෙන වත්කම් මේ පැත්තේ තියෙන හිමිකම් වගකීම් නැහැ මේකේ. හරි. ඔය සමීකරණ යමු. සරලයිනේ. හිමිකම ධන 5000යි. මුදල් වැඩි වුණා මේ ප්‍රාග්ධනය. රයිට් ඒ විදිහට මට දෙවෙනි ගනුදෙනුව කියන්න කොහොමද ඔයා ලියන්නේ? සමීකරණ ලියුවා. මේකත් එක සංසන්දනය කරන්න එකයි වටින්නේ නේ. මුදල් වත්කම් වැඩි වුණා හිමිකම් වැඩි වුණා. හරි. දෙවෙනි එක කවුරු හරි කියන සමීකරණ ලියන විදිහ මට. තොග ධන 4000යි මුදල් බැර 4000යි. චූට්ටක්කින් බලමු ප්‍රශ්නය. මෙසේජ් එකක් දාලා තියෙන මේනුක කෙනෙක් මට තේරෙන්නේ නැහැ පුතේ. අනිත් අය ඇහෙන්නේ නැද්ද කියලා. ඔව් දැන් අපි අර කලින් කතා කරපුවා ඔයගොල්ලන්ට ඇහුණාද? මේනුක කියන ඒවා ඔයගොල්ලන්ට ඇහෙනවද? ඔව් සර්. හරි. එහෙනම් ගැටලුවක් නැහැ. ඔව් මේකෙදි මේ මට අයිත් කියන කාවින්දි කොහොමද ලියන්නේ භාණ්ඩ මිලට ගනිද්දි? තොග ධන 4000යි මුදල් බැර 4000. ඔව් තොග වැඩි වුණා මුදල් අඩු වුණා. කොහොමනේ මේකනේ මේ ගිණුමෙත් ගිහුවේ හරි. දැන් ඊළඟට තුන්වෙනි එක. මොකද්ද කාරණේ? ගනුදෙනුව විකුණුම් නේද? මට කාවින්දි ගනුදෙනුව කියලා ලියන හැටි කියන්නේ සමීකරණය. පිරිවැය 3500ක් වූ තොග අත්පිට මුදලට විකිණීම 6000යි. අන්න ඒක කියන්න බලන්න. තොගය අඩු වෙනවා 3500ක්. හරි. මුදල් වැඩි වෙනවා 6000ක්. හිමිකම වැඩි වෙනවා 2500ක්. 2500ක් වැඩි වෙනවා ලාභය නිසා. ඔහොමනේ අපි ගන්නෙ. දැන් මේව අවබෝධ කරගන්න. ඔන්න තොග වත්කම අඩු වෙනවා. රයිට්? මුදල් වත්කම වැඩි වෙනවා. ලාභයෙන් අපි කෙලින්ම ලියුවේ. මෙන්න මේක ලියන්න මම ඔයාලට තව ක්‍රමයක් කියලා දුන්නානේ විකල්පයක්. අන්නේ විකල්පේ මතක කෙනෙක් දැන් මට කියන්න. මේ ගනුදෙනුව ලියන්න තව විකල්ප ක්‍රමයක් කියලා දුන්නා මේ කාලේ. සමීකරණයේදී. තුන්දාස් 500ක තොග 6000කට විකිණීම. හිමිකමට විකුණුම් කියලා 6000ක් එකතු කරනවා. විකුණුම් පිරිවැය කියලා හිමිකමෙන් 3500ක් අඩු කරනවා. ඔව් ඒක වුණ හැටි මෙහෙමයි කඩපාඩම් කරන්න එපා. මෙන්න ඉස්සෙල්ලම කඩේ තොග ටික අඩු වෙනවනේ 3500 මේකමයි ලියන්නේ. මේකම ලියන විකල්ප ක්‍රමේ තුන්වෙනි ගනුදෙනුව ලියන. තොග කියන වත්කම 3500ක් අඩු වෙනවා. තොග අඩු වෙනකොට ඇති වෙන වියදම තමයි විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය නිසා හිමිකම අඩු වුණා. ඊළඟට මුදල් වත්කම 6000ක් වැඩි වෙනවා. 6000ක් වැඩි වෙනවා. එතකොට විකුණුම් ආදායම නිසා 6000ක් වැඩි වෙනවා. ඔන්න ඕක මතකද කියන්නේ? අමතක නම් ආයෙත් ගිහලා සමීකරණ ගණන් ටික හදන්න. දැන් ඔයගොල්ලෝ හිතුවට මේ සමීකරණ වෙනයි මූල්‍ය ප්‍රකාශන වෙනයි. එහෙම නැහැ. මේ කොහොම එකක්. සමස්ත ගිණුම් කරන එකට යන්නේ. මෙන්න මේක මතක තියෙන්න ඕන. right දැන් ඔයා මට කියන්න මෙන්න මේ ඒ කාලේ මම යම් දුරකට මේ කියලා දෙන්න උත්සාහ කරා කියලා දුන්නා අපි ගණන් හැදුවා. අවබෝධය වෙන දැන් ඒ කාලේ අවබෝධ වුණා නමුත් ඒ ගැටලුවත් එක හිටිනම් දැන් තේරෙනවා. දැන් මේකෙදි මේ දෙකෙන් අපි මොකද්ද ඉස්සරහන් ලියද්දි පාවිච්චි කරේ? දැන් සමීකරණේ ලියද්දි මොන ආකාරයට හරි මේ ක්‍රම දෙකෙන් මොන විදිහට හරි වෙලා තියෙන ඔක ලියවිලා තියෙනවා. ওই ටික ලියලා තියෙනවා. දැන් මේ දෙකෙන් මේ කරුණු දෙකක් විදිහට ගත්තොත් එක විකුණුම් පිරිවැය සටහන් කිරීම දෙක විකුණුම් ආදායම සටහන් කිරීම. ওই දෙකම අපි ලිව්වද ඉස්සරහන් වලදී දෙකෙන් එකයිද ලිව්වේ? ඒ ලිව්වේ මොකද්ද? මේකෙන් හොයලා කියන්න ඉක්මනින්. එකයි ලිව්වේ විකුණුම් ආදායම. ආන්න හරි දැක්කද? විකුණුම් ආදායම විතරයි මේ ගනුදෙනුව ලියන්නේ. අපි එක ගනුදෙනුවක් ස්කිප් කරලා යන්නේ, පැනලා යන්නේ. විකුණුම් පිරිවැය ලියන්නේ නැහැ. මේ ක්‍රමයේදී. හරි? එයා හොයාගන්න ඕන නිසා තමයි අර කාල සීමාව අවසානයේට තොග භෞතිකව ගණනය කරන්න ඕන කියලා කියන්නේ. right. මට ඔන්න ඕකයි කියලා දෙන්න ඕනේ. මම ඊළඟ එකත් ලියලා යන්නම් එහෙනම්. තුන හතරවෙනි එක. හතරවෙනි ගනුදෙනුව කියන්නේ මෙහෙම වියදම් 500ක් ගෙව්වා. කොහොමද බලපාන්නේ?
මුදල් අඩු වෙනවා 500ක් හිමිකම අඩු වෙනවා 500. ඔව් මුදල්වත්කම 500ක් අඩු වෙනවා. හිමිකම අඩු වෙනවා 500ක්. හරිනේ. මෙහෙම වියදම් නිසා. right. එතකොට දැන් මේක උදව් කරගෙනවා ලාභය හොයන්න ගියොතින්. හරි මම සමීකරණය මට මෙතන ඉඳ තියාගන්න බැරි නිසා. හරි පොඩි ඔයා හදන්නකෝ පොඩි ලාභ ප්‍රකාශනයකුයි. වෙලාවක් ගන්න එපා. ලාභ ප්‍රකාශනයකුයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයකුයි හදන්න මෙයා උදව් කරා. ලාභ ප්‍රකාශනයකුයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයකුයි හදන්න මේ ටික උදව් කරා. එතනදී බලන්න මොනවද වත්කම් ගිණුම් මුදල් විතරක් බැලන්ස් කරගත්තාම ඇතින අනිත් ඒවා තේරෙනවනේ. මේකේ වගකීම් නැහැ නිසා වත්කම් සමාන හිමිකම්. ඉක්මනට හදලා මට කියන්න ලාභය කොහොමද මූල්‍ය තත්ත්වය කොහොමද කියලා. චලනි මට නොතේරෙන තැන් ටික මැසේජ් එකක් හරි දාන්න ඕන. මට මොනවා හරි අඩුපාඩුවක් තියෙන මේකේ. එහෙම වගේ කීප දෙනෙක් ඉන්නවනම් group එකේ ඒවා කතා කරන්න. group එකේ ඉගෙන කතා කරලා අතිරේක දවසක් දාගන්න මොන හරි ගැටලු තියෙනවා නම්. වෙන ප්‍රශ්නයක්ද දන්නේ නැහැ තාක්ෂණික ප්‍රශ්නයක් මොකක් හරි නම්. මොකද්ද කියලා කාරණේ කියන්න මට. හරි. ලාභය සහ මූල්‍ය තත්ත්වය ගැන තොරතුරු මට ඕන දැන්. right. අපි අර දෙවෙනි ක්‍රමයට සටහන් කරගෙන යන්නේ. එතකොට තොග ගිණුමක් සහිතව විකුණුම් පිරිවැය ගිණුමක් සහිතව මුදල් හර ප්‍රාග්ධන බැර. මෙතන තමයි වැදගත් වෙන්නේ. තොග ගිණුම තියෙනවා තොග හර මුදල් ගිණුම බැර. තුන්වෙනි අවස්ථාව තුන්වෙනි ගනුදෙනුව ඒකෙදි 3500ක තොග 6000කට විකුණද්දි දිලිනි කියන්න කොහොමද එන්නද ඉස්සරහට දෙකක් එනවා එතන. විකුණුම් පිරිවැය ගිණුම හර 3500 තොග ගිණුම් බැර 3500. right. අන්න විකුණුම් පිරිවැය කියලා වියදමක් ඇති වෙනවා. ඒ තොග අඩුවීම තුලින්. මෙන්න මේ හරියට අඳුර ගන්න. තොග අඩු වෙනවා 3500ක. ඒකට තමයි වියදම මේ මෙතනදී ලිව්ව එකමයි. තොග අඩුවේ විකුණුම් පිරිවැය නමින් වියදමක් ඇති වේ. එයා තමයි වියදම් ගිණුම. හරි. ඊළඟ පුතේ මුදල් ගිණුම හර 6000යි විකුණුම් ගිණුම බැර 6000. ඔව් ඒක අපි කලින් දාපු එකම තමයි. විකුණුම් මුදල් වැඩි වුණා විකුණුම් ආදායම ඇති වුණා. මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර. තව එකයි තිබ්බේ කියන්නේ. මෙහෙම වියදම් 500යි මෙහෙම වියදම් හර 500යි මෙහෙම මුදල් ගිණුම බැර 500. right. මෙහෙම වියදම් ගිණුම හර 500යි මුදල් ගිණුම බැර 500යි. ඒකට මේක උදව් කරගෙන මූල්‍ය ප්‍රකාශන හදන්න යන්න බලන්න. ඒක හරි ලේසියෙන්ම ගිණුම් ඒ කියන්නේ මතු පිටින්ම තියෙනවා. දැන් මොනිකමට මම හදන්න යන්නේ ආපහු ඔයගොල්ලෝ ආයි හදන්න ඕන. ආයි හදන්න. මුදල් කියන්නේ වත්කම් ගිණුම. දැන් මම ආයි බිඳුවට බහිනවා ඔයගොල්ලෝ වැඩත් එක්ක. හිමිකම් ගිණුම. තොග වත්කම් ගිණුම. විකුණුම් පිරිවැය වියදම් ගිණුම. විකුණුම් ආදායම් ගිණුම. මෙහෙම වියදම් ගිණුම. දැන් එතකොට මෙතන ආදායම් වියදම් ගිණුම් තුනයි තියෙන්නේ මේ දිහා බලලා ලාභය පේන්න ඕන.
6000යි 4000යි. ලාභය 2000යි. ශුද්ධ ලාභය. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාම දල ලාභය. එකෙන් වියදම් අඩු කරාම ශුද්ධ ලාභය. මූල්‍ය තත්ත්වයක් පේන්න ඕනේ. මේ මුදල් සහ තොග කියලා වත්කම් දෙකක් තියෙනවා. තොග ගිණුම බැලන්ස් කරලා බලන්න. මට භෞතිකව ආගණනය කරාම එන තොගේ දැන් ගිණුමෙන් පේනවා. 4000යි 4000යි. මෙතන ලියන්නේ ශේෂය පාගේ 500යි ඊගේ 500යි. මුදල් වලත් එහෙම ගන්න පුළුවන් වට මට මේ තොග තමයි වැදගත් වෙන්නේ. අනේ ඉතිරි තොගේ 500යි කියන එක පේනවා. ඒක භෞතිකව ආගණනය කරන්න ඕනේ නැහැ. එහෙනම් දැන් ඕගොල්ලන්ට මම නම් දෙකක් දෙන්නම් මෙච්චරලා උගන්නපු කාරණේ. දන්නා ඉන්නවනම් මට කියන්න බලන්න මේ දැන් තොග සම්බන්ධයෙන් ගිණුම් තැබීමේදී අපි ක්‍රම දෙකක් අනුගමනය කරනවා. එකක් තමයි අර ගැනුම් ගිණුමක් සහිත ක්‍රමය. ඒ ගැනුම් ගිණුමක් සහිතව තොග පිළිබඳව ලියනවට කියන්නේ දන්නවද කවුරු හරි? නෑ උත්තරයක් නෑ. කාලච්ඡේද තොග ක්‍රමය. අවශ්‍ය නම් නෝට් එකක් දාගන්න. කවදා හරි අපිට උදව් වෙයි. LKS 2 වගේව කතා කරන් යද්දී උදව් වෙයි. කාලච්ඡේද තොග ක්‍රමය. ඒ කියන්නේ කාල සීමාවකට වරක් තමයි අපි ගිහිල්ලා තොග ගිණුමක් විවෘත කරගන්නේ. හැමදාම තොග ගිණුමක් නෑ. තොග ගිණුමේ ලියන්නේ නෑ ගනුදෙනු දිගටම. අවුරුද්දක් අගට තමයි තොග ගිණුමක් විවෘත කරන්නේ. කාලච්ඡේද තොග ක්‍රමය. periodic inventory system කියන එක. දැන් තොග ගිණුමක් සහිතව යනවට කියන්නේ මේ ක්‍රමයට මොකද්ද කියන්නේ? ලොකු ටාගට්ස් තියන අය චුට්ටක් එහාට තව බලන්න ওই ප්‍රමිත කියන්නේ මොනවද හොයලා ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන්. මාත් එක්ක කතා කරොත් ඒව පිළිබඳ තියෙන පොත්පත් ගැන මම කියන්න. ඔයගොල්ලෝ මිලදී ගන්න. ඔව්. මේකට කියනවා අඛණ්ඩ තොග වාර්තා ක්‍රමය නැත්නම් අඛණ්ඩ තොග ක්‍රමය. හරි දිගින් දිගටම perpetual inventory system කියන එක. අපි දිගටම තොග ගිණුමක් පවත්වාගෙන යනවා. right. එහෙම නැත්නම් තොග වාර්තා වෙනවා ගිණුමක් තුල තොග වාර්තා වෙනවා. නරක තොග වාර්තා වෙන්නේ නැහැ ගිණුමක් තුල. හොඳයි. එහෙමනම් ඔන්න මට උතනට තමයි එන්න ඕනේ. අපි තොග කපා හැරීම කොටසට යනවද නැද්ද කියලා මම මේ කල්පනා කරේ. මේකේ ගැටලු තියෙනවද දන්නේ නැහැ නිසා. බලමු අපි අභ්‍යාස නම් ඔයගොල්ලෝ මේ ඒව හදනවා ඩොට් ඩොට් ගාලා වේගෙන් හදාගෙන යයි. අපි මේ එදා අභ්‍යාසංක 6 හැදුවා නේද කාවින්දි? කවුරු හරි මට කියන්න අභ්‍යාසංක 6 හැදුවා නේද? ඔව් 6 හැදුවා. ඔව් එහෙනම් මම අභ්‍යාසයකට එන්නේ නැහැ. තොග කපා හැරීම ගැන කියලා දෙන්න පුළුවන්. ඔයාලට මේක ග්‍රහණය වුණු ප්‍රමාණය ගැන මට අදහසක් නැහැ. ඔයගොල්ලෝ කතා කරන්නේ නැති නිසා සමහරු නිහඬ ඉන්නවා. හරි. මම තොග කපා හැරීම කියන කොටසට එන්නම් පොඩ්ඩක් අපි. නැත්නම් අද මොකුත් කරුණෙත් නැහැ වගේ අදහසක් එනවනේ. තොග කපා හැරීම කියන කොටසට යමු දෙවෙනි කොටසට. දැනට ඔයා දන්නවා මේ මෙහෙම කාරණයක් එතකොට. මේ කාල සීමාව මුල අපි හිතමු 19/4/1 නැත්නම් 20/4/1 කියලා ගමු. මෙතන 21/3/31. මම ආයෙත් දෙනවාට අර ඒකක ගානක් විදිහට බලන්න දැනුම බලන්නත් එක ඒකෙන් එනවා තොග කපා හැරීම ගැන කියලා දෙන්න. මෙයා මෙන්න මේ කාල සීමාව තුළ වෙන ගනුදෙනු මම කියනවා ගනුදෙනු අංක 1 රුපියල් 100 ගණනේ රුපියල් 100ක් පිරිවැය වූ 100 බැගින් කියලා ලියමු. රුපියල් 100 බැගින් භාණ්ඩ ඒකක වා හිතන්න බෝනික්කෝ කියලා. ඒකක 10ක් මිලදී ගැනීම. 10ක් මිලට ගැනීම. එහෙම කරනවා. 2 ඒකක දෙන්නේ නැහැ ඔය විභාගවල. මට දැන් භෞතිකව ගණන් කරන්න කියන්න බැරි නිසා ඒක හඳුන ගන්න දෙනවා. අපි හිතමු පොල් ගෙඩි කියලා හරි. රුපියල් 100 ගානේ පොල් ගෙඩි 10ක් මිලට ගන්න. නැත්නම් සීනි කිලෝ කියලා හිතන්න මේ දවස්වලනේ. සීනි හොඳ මාතෘකාවක්නේ. සීනි කිලෝ 10ක් ගන්නවා. අපි පොඩි ඉලක්කම් ගන්න මෙට්‍රික් ටෝන් ගණන් ගන්න. ඊට පස්සේ මේක රුපියල්
200 ගානේ මේන් ඒකක 8ක් විකුණනවා. 8ක් විකුණනවා. දැන් මම දිගින් දිගට අර තොග ගිණුමක් සහිත ක්‍රමය යන්නේ නැහැ. ඒක මම ඔයාලට අවබෝධ වෙන්න කිව්ව විතරයි. ඒක අවශ්‍ය තැනදී පාවිච්චි කරන්න. අපි ඒ ලෙවල් වලදී දිගටම යන්නේ ගැනුම් ගිණුම සහිත ක්‍රමය. කියන්නේ කාලච්ඡේද තොග ක්‍රමය කියන එක. right. දැන් මට මම තව ඔව් එකක් මේකට දාන්න වියදම්. අපි තුමේ ඉන්න තැනට කොලී මෙහෙම වියදමක් කියන එක. කොලී ගෙවීම රුපියල් 200යි. මෙච්චරයි තත්ත්වය. මට හැකි ඉක්මනින් මයික් එක ඔන් කරලා කියන්න මේක හදලා ඉවර නම්. සද්ද නැතුව ඉන්න එපා. ඔයාගේ කාලෙත් අපරාධේ නේ. දලලාභයේ කීයද මේ කාල සීමාවේ? ශුද්ධ ලාභයේ කීයද කියන්නේ? දැන් ගිනුම් හදන්න ඕනේ මතු පිටින් තේරෙනවා. දලලාභයේ හා ශුද්ධ ලාභය 600යි. ඔව්. හසරණන් උන ටක් ගාලා ගාන දැක්ක ගමන්ම කිව්වා. දලලාභයේ කීයද ශුද්ධ ලාභයේ කීයද කියලා. අනිත් අයත් මට කියන්න එවන්න බලන්න තේරෙනවද බලන්න මේක. මම කලින් කිව්ව එකම තමයි මම ආයෙත් ගිනුමත් හදලා පෙන්නුවත් ඔයාලට මේකේ ගැනුම් කරනකොට 100 ගානේ මොන හරි ඒකක 10ක් පොල් ගෙඩි 10ක් නම් මෙහෙම අපි ලියනවා මුදල් බැර 1000යි ගැනුම් හර 1000යි විකුණනකොට තේරෙනවනේ මෙහෙම දෙන්නේ නැහැ නේ අපිට මේ එකක් ගණන් දෙන්නේ නැහැ අතරම රුපියල් 1600ක විකුණුවා කියලා කියන්නේ මේක දුන්නේ වාට අර යමක් අවබෝධ කරගන්න ලාභ හොයන්න ඕන නිසා විකුණනකොට ලියනවා මුදල් හර 1600යි විකුණුම් ගිණුම බැර 1600යි මම ලියනවා සර් ඇහෙන්නේ right දැන් හරිය නේද නැවතත් මම කියන්නම් මේ කාල සීමාව අවසානට ගියහම භෞතිකව තොග ගණනය කරොත් ඔයාලට මෙතනට ඒකක කීයක් අහුවේද ගෙඩි හරි කිලෝ හරි කීයක් අහුවේද දෙකක් දෙකක් මේ කතා කරපුවමනේ ඒතර ඒකක දෙකයි අපි හිතමු ගෙඩි කියලා පොල් ගෙඩි දෙකක් අහුවෙනවා නේ ඒ ගෙඩි දෙකේ පිරිවැය හොයාගන්න දැන් බලනවා මම එකක් ගෙනල්ලා තියෙන කීය ගානේද 100 ගානේ එහෙමනම් ඒක ගුණ කරනවා 100ෙන් අන්න මම කියනවා අවසන් තොග වටිනාකම රුපියල් 200යි. මේකට තමයි භෞතික තොග ආගණනය කියන්නේ. තොග වටිනාකම 200යි. right. එයා ගිණුම් ගත කරන විදිහත් වන්න මම දැන් මෙතනට එනවා. අවබෝධ කරගන්න. මේ පැත්ත පේනවද? මෙතනට ගමු. මම ගනුදෙනු ටික මකලා දාන්නම්ද? මේක ඇතුලේ සරලව කිව්වනම් ගැනුම් කරා රුපියල් 1000ක විකුණුම් කරා 1600ක ඉතිරි තොග 200ක්. ඒක ගණන් කරලා ගත්තා. කොහොමද අපිට තියෙන්නේ? දැන් ඔයා හදන්න යනවා මූල්‍ය ප්‍රකාශන. ලාභ හෝ අලාභ ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්න යනවා. මේක තමයි ඉස්සරහට එන්නේ අපිට. උඩින්ම අපි විකුණුම් කිසි ගැටලුවක් නැහැ ලියනවා 1600යි. අඩු කරා විකුණුම් පිරිවැය එයා හොයන්න යද්දී අපි එක එක ගමු ගැනුම් මෙයා ඉස්සලා ගත්තා ඔන්න ගැනුම් ගන්නවා 1000යි ගැනුම් 1000යි මේ දෙකෙන් මේ ගත්තේ දැන් අපි අර ඉතිරුණ තොගේ භෞතිකව ගණනය කරගත්තු තොගේ නැවත මම අහනවා දිත්ත සරහන් මට දිස්ස සරහන් කියන්නේ ඉල්මි අවසන් තොගේ ගිණුම්ගත කිරීමේ දිත්ත සරහන
මොන ගිණුම හර මොන ගිණුම බැරද? ඉල්මි. මදුෂිකා ඉක්මනින් කියන අවසන් තොග ගිණුම් ගත කිරීමේ ඉස්සරහන්. තොග ගිණුම හර විකුණුම් පිරිවැය ගිණුම බැර. අන්න හරි. දැන් මෙතනින් ඔන්න අවබෝධ කරගන්න. තොග ගිණුම 201 තොග මෙතනින් අඩු වෙනවා. විකුණුම් පිරිවෙන් අඩු වෙලා තොග ගිණුමක් දැන් එතන ලෙජර් එකේ විවෘත වෙනවා. තොග වල වටිනාකම 200යි. විකුණුම් පිරිවෙන් අයින් වෙලා ආවා. හරි. දැන් මේ දන්න තැනින් මම ඊළඟ තැනට එන්න හදන්නේ. right මෙතනට අපි ගමු 800යි. දල ලාභයත් 800යි. දැන් ඔයාලට කියනවා මේ කුලී තියෙනවා. කුලී එයත් මාරු කරනවා 200යි. මෙහෙට එනවනේ. කුලී 200ක් අඩු කරාම ඒතර ශුද්ධ ලාභය වාටේ 600යි. ඔන්න ඕකනේ කලින් එකපාරටම මේ කිව්වේ මෙච්චර දුර යන්න දෙයක් නෑ මේක දැකලා කිව්වා. අර එහෙම පේනවනම් තමයි වටින්නේ. ශුද්ධ ලාභය 200යි. දැන් ඔන්න මම අලුත් තැනකට එනවා. ශුද්ධ ලාභය 600යි. ශුද්ධ ලාභය 600යි. මම දැන් එන්නේ මෙන්න මේ අවුරුද්දකට ඉතිරි වෙලා තියෙනනේ පොල් ගෙඩි දෙකක්. දැන් මේවා ගෙනාවේ 100 ගානේ. ඔන්න වැදගත් කතාව. මේක තමයි දවසේ වටිනම කතාව දැන්. අන්තිමට කලබලෙට ඉන්න එපා. පිරිවැය. මේ තොගවල පිරිවැය 200යි. හැබැයි මේ තොග ඒකකයක් එක පොල් ගෙඩියක් විකිනෙන්නේ අපි හිතමු 75 ගානේ. එක පොල් ගෙඩියක් විකිනෙන්නේ 75 ගානේ. හරිද? හේතුව සමහරවිට අපි හිතමු පොල් මැනලා බලනකොට වට ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් නේ විවිධ හේතු තියෙනවානේ. එහෙම නැත්නම් පොල් වෙන රටකින් ආනයනය කළා මිල අඩු වෙලා වෙන්න පුළුවන්. දැන් මේ එක පොල් ගෙඩියක් විකිනෙන්නේ 75 ගාන. එහෙනම් මේ පොල් ගෙඩි දෙකම විකුණුවොත් මට ලැබෙන ගාන කීයද? ශිෂ්‍යත්ව ප්‍රශ්න හරි. අන්න හරි ඉක්මනට උත්තර දෙන්න ඕන. එහෙම ඒවට හරි ඔයගොල්ලෝ සම්බන්ධ කරගන්න. මෙන්න මට ලැබෙන. ඒකට පුතේ ලස්සන වචනයක් කියන්න පුළුවන්ද මට? දැනට අදහසක්. ඒ ලැබෙන 150ට මේ අනාගතයේදී මට මේ 200කට ගෙන ආපු පොල් විකුණ ගන්න වෙන්නේ 150ට. උපලබ්ධි වෙන්නේ 150කට. දැන් පුළුවන් නම් වචන දෙන්න දන්නවනම් උපලබ්ධි වෙන්නේ අනාගතයේදී මට මුදල් බවට පත් වෙන්න නියමිත මේක 150යි. අපි ඒකට දැනට ශුද්ධ උපලබ්ධි අගය ශුද්ධ උපලබ්ධි අගය 150යි. net realizable value නැත්නම් amount මේකට ලොකු නිර්වචනයක් තියෙනවා. ඒක දැන් හිතන්න එපා. දැනට ඔයාලට මේ පාඩමට ප්‍රමාණවත්. මේ මගේ ළඟ තියෙන අන්තිමට ඉතුරු වෙන තොග ටික විකුණලා ලැබෙන්නේ 150යි. එහෙනම් මට එතන පාඩුවක් පේනවා. මේ කාල සීමාවේ ගෙනාපු 200ක තොග තාම විකුණුවේ නැහැ. මේ ඉස්සරහදී විකුණ ගන්න පුළුවන් වෙන්නේ. දැන් මාකට් එක අනුව මට තේරෙනවා. මේක ඇස්තමේන්තුවක්. බැලුවහම තේරෙනවා මේ තොග විකිනෙන්නේ 150කට. දැන් මම අහනවා වගේ පොඩි ප්‍රශ්නයක් මට මේ පොඩි ප්‍රශ්න අහන්නේ මට උත්තර දෙන්න. දැන් පාඩම යන්නේ. දැන් මම ඇත්තටම දන්නවා මගේ ළඟ තියෙන තොග වටින්නේ 150යි කියලා. හැබැයි මං ගෙනාවේ 200කට. දැන් මම තොරතුරක් දෙනවා. කාට හරි තොරතුර දෙද්දි මම කියන එක හරිද මගේ ළඟ තොග 200ක් තියෙනවා කියලා මම දැන මේ තොග වටින්නේ 150යි කියලා. මොකද හිතන්නේ? මගේ ප්‍රශ්නේ මේකයි. අවසන් තොග ලෙස තොරතුර දෙන්න ඕන 200ද 150ද? 150. ඔව් අනික තමයි ඇත්ත කතාව. මොකද මම 200කට ගෙනාවට මම දැන් හොඳ ආකාරව මට මේ තොරතුරු වලින් සනාථ වෙනවා. මගේ ළඟ තියෙන්නේ 150කට විකුණ ගන්න පුළුවන් තොග. මේක ලාභයක් නෙවෙයි. නේ? ලාභ පැත්තකට දාන්න. ලාභ තිබ්බනම් මට ගැටලුවක් නැහැ. මේක 300ක් වුණා නම් මම මේ කතාවට එන්නේ නැහැ. ඒක ශුද්ධ උපලබ්ධියගේ සාමාන්‍ය තත්ත්වය තමයි විකුණු ලැබෙන ගාන වැඩි. එහෙම වුණොත් මේකට ගැළපීමක් කරන්නේ නැහැ. මොකද මේක ඉදිරියේදී වෙන්න තියෙන ලාභ දැන් හඳුනගන්නේ නැහැ නේ. ඒ ටික ලබන අවුරුද්දේ විකුණලා ලාභ හඳුනගනි. හැබැයි මම දැනගත්තොත් මේකෙන් පාඩුයි කියලා සංකල්පයක් මතක් වෙන්න ඕන. මොකද්ද මතක් වෙන යන සංකල්පය? ආරක්ෂණ සංකල්ප. ආරක්ෂණ සංකල්පයේ ඉදිරියේදී විය හැකි අලාභයක් වර්තමාන ගනුදෙනු මත
අපි ඒව දැම්මම හඳුනා ගන්න ඕන. වර්තමාන ගනුදෙනුවක් මත ඉදිරියේදී විය හැකි අලාභ දැම්මම හඳුනා ගන්න. ආරක්ෂණ සංකල්පය අනුව මට බොරු වත්කම් පෙන්වන්න බෑ. මම දන්නවා දැන දැන මගේ ළඟ තියෙන 150ක තොග මට 200ක් පෙන්වන්න බෑ. එහෙනම් දැන් මේ තොගවල වටිනාකම කීකින් අඩු වෙලාද? 50කි. අන්න ඒකට කියන තොග කපා හැරීම. තොග කපා හැරීම. දැන් තොග කපා හැරීම කියන්නේ මොකක්ද කියලා පොඩි අදහසක් දැනෙන්න ඕන. තොගවල පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩු නම් එම වෙනස වියදමක් ලෙස හඳුනා ගැනීම. ඒ කාලේ ඇහුවා මට දිල්ල එහෙම මතකයි මොකද්ද මේ තොග කපා හැරීම කියන්නේ? මං කිව්වා ඉස්සරහට අපි කතා කරමු කියලා. පිරිවැයට වඩා ගත්තු ගානට වඩා විකිනෙන ගාන අඩුයි කියලා දැනට හිතන්න. අඩු නම් ඒක ඇතුළේ තව අර්ථ තියෙනවා. ශුද්ධ උපලබ්ධියගේ කියනකොට නිර්වචනයක් තියෙනවා. නිකමට මං කියන්නද? දැන් නෙවෙයි ඉන්නේ ඉස්සරහට මේ වගේ නිර්වචන 60ක් විතර පාඩම් කරගන්නත් තියෙනවා. ප්‍රමිතත් එක්ක. තොගයක මම නිකන් කියන්නේ ඔයාලට ඉස්සරහට එනවා කියලා දැනගන්න කලබල වෙන්න එපා. තොගයක ඇස්තමේන්තුගත විකුණුම් මිලෙන් ඇස්තමේන්තුගත නිම කිරීමේ වියදම් සහ ඇස්තමේන්තුගත විකුණුම් වියදම් අඩු කළ පසු ලැබෙන අගය ශුද්ධ උපලබ්ධියගේ ලෙස අර්ථ දක්වනවා. පස්සේ බලමු ඒක. දැනට ඉතින් විකුණලා ලැබෙන වටිනාකම. එහෙනම් තොග 50කින් මිල අඩු වෙලා. දැන් තොගවල වටිනාකම අඩු වෙලා නම් දැන් දන්න තියරි පාවිච්චි කරන්න. ඒ කාලේ වට ණය ගැති වටිනාකම අඩු වෙලා නම් කොහොමද ලිව්වේ? ඒ විදිහට ඒ වගේ හිතලා මේ තොග කියන වත්කමේ වටිනාකම අඩු වෙලා. දැන් මම කොහොමද මොකද්ද දාන්න ඕන දිත්තසරහන? බලපෑම් දෙක හිතලා දිත්තසරහන ගොඩනගන්න. තොග කපා හැරීම හර තොග හැර. ඔව්. තොගේ වටිනාකම අඩු වෙලා එහෙනම් තොග ගිනම බැර කරන්න ඕන. ණය ගැති වටිනාකම අඩු වෙනකොට ඔයා ණය ගැති බැර බොල් ණය හර කියලා ලිව්වේ ඒ කාලේ. අපිට ආයෙත් එනවා. ඒ වගේ තොග ගිනුම බැර තොග අලාභ නැත්නම් තොග කපා හැරීම තොග හානි කියලා ලියන්න එපා. අලුත් ගිනුමක් එනවා. තොග අලාභ තොග කපා හැරීම සමාන නම් තොග කපා හැරීම තොග අලාභ 50යි. මේක තොග ගිනුමෙන් තමයි ආවේ. පැහැදිලිද? ඒ නිසා හොඳට මතක තියාගන්න දැන් මේ අලාභය දැන් තොගවල මේක ඉස්සරහට පටලවන ඕගොල්ලන්ට අවසන් තොගවල මේ වටිනාකම ලියා හරිනකොට මේ විකුණුම් පිරිවැයට සම්බන්ධයක් නැහැ ඒකේ. විකුණුම් පිරිවැයට මේ මෙතනදී 150ක් අඩු කරලා දාලා හරියන්නේ නැහැ. මෙතනින් 200 අඩු කරලා තොග ගිණුමට ගෙනල්ලා ඊළඟට තමයි අර තොග ලාභය හඳුනගන්නේ. සමහරව එකපාරට මෙතන 150 දාලා තොග 150යි කියලා ලියන්න යනවා. එතකොට බෑ මේව වරදිනවා. දල ලාභය ඉඳලා වරදිනවා. ඒවා වෙන වෙනම බලමු. ශුද්ධ ලාභය වෙනස් නොවුනට දල ලාභය වරදිනවා. එහෙමනම් අපි තොග අලාභ ලියන හැටිත් ඉගෙන ගත්තා. දැන් මෙන්න මේක එහෙමනම් ලියවෙන්නේ තොග අලාභ කියන ගිණුමත් මේකට කුලී කියන වියදමට අමතරව මම එහෙම කරන්නම්. කුලී මෙතනින් ලියන අර කලින් කතාව. සහ තොග අලාභ තොග වටිනාකම අඩු වෙලා ඒකත් දැම්මම වියදමක් ලෙස හඳුනා ගන්න. මේ වියදම ඉදිරියට යන්න දෙන්න බෑ. මේ කාල සීමාවට අදාළ වියදම. එහෙනම් මුළු වියදම් 250යි. දැන් ශුද්ධ ලාභය ඔයාට එයි 0.10න් 5ක් 5යි 7න් 2ක් 5යි 550යි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් හැදුවොත් මම ඒකත් නිකමට හදලා පෙන්නන්නම්. ඒකයි අවබෝධ වෙන්න ඕනේ මේක ඇතුලේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් හැදුවොත් මට ලොකෝ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන ඇතුලේ ඔයාලා ගෙදරදී හරවලා බලන්න සමාගම් ගාන 2012 ඉඳලා අපි 2012 බලන්න සමාගම් ගාන ගෙදරදී 2013 ගානත් බලන්න. ඒක ගැළපිලා තියෙන්නේ මේක සමාගම් වලටත් මේවා එනවා. ඒ කියන්නේ ආයෙ උගන්නන්නේ නැහැ. ඒ නිසා හරියටම ගන්න. ඔයාලට ඒක හදන්නත් පුළුවන්. හදලා බලන්න තනියම. අනිත් ඒවා හිතන්න එපා. ඒක විතරක් හදලා බලන්න. රයිට්. අපි බලමු මෙතන එතකොට වත්කම් යටතේ. වත්කම් යටතේ මුදල් 1600න් 1200ක් ගියහම 400යි. පොඩ්ඩක් පහලින් ලියන්න. මුදල් 400යි. ගැනුම් නැහැ, විකුණුම් නැහැ, කුලී නැහැ. තොග කීයද තියෙන්නේ දැන්? ඉක්මනින් මට කියන්න තොග කීයද මම පෙන්නන්න ඕන. 150යි. ඔව් 150 හරිය තියෙන තොග ගිණුමේ පෙන්නන්නේ 150යි. බැලන්ස් කරලා ගත්තාම 550යි. හිමිකම යටතේ තියෙන ලාභය විතරයි ලාභය 550යි. අන්න බැලන්ස් වල පෙන්නන. රයිට්. අපි ඉක්මනින් තොග කපා හැරීමේ දිත්තසරහන දැනට ලියමු. ලබන සතියේ මම මේක ආයිත් කතා කරනවා. ඔයගොල්ලෝ ගුරුවත් පොත් අරගෙන මේව බලලා පහුගිය පාඩම් ඇදලා කියලා මට නම් දැනෙනවා චූටි අඩු ගතියක් දැනෙනවා මදි ගතියක් දැනෙනවා. ඔක්කොගෙම නෙවෙයි. සමහර කණ්ඩායම්.
ඉස්සර වගේ භෞතිකව අපිට බලන්න හම්බෙන්නේ නැහැ. ටෙස්ට් එහෙම තියන්න හම්බෙන්නේ නැහැ. ඕගොල්ලෝ තනියම මේ තියෙන කාලෙන් ප්‍රයෝජන ගන්න ඕන. අපි බලමු තොග කපා හැරීම. තොග ගිනුම් තැබිය යුත්තේ පිරිවැය හා ශුද්ධ උපලබ්ධියගෙන් වඩාත් අඩු අගයේ මතය යන්න තොග රීතියයි. එහෙනම් මේක තමයි කරේ. තොගවල පිරිවැය 200යි. ශුද්ධ වශයෙන් මට උපලබ්ධි වෙන්නේ 150කට. ඒක හයිලයිට් කරලා තියාගන්න. ඔකට කියන තොග රීතිය. LKAS දෙක තොග ප්‍රමිතයේ අනුව තොග රීතිය තමයි පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධියගෙන් වඩාත් අඩු අගය මත තොග ගිණුම් ගත කළ යුතුයි. Cost and net realizable value whichever is lower. ඔය දෙකෙන් වඩා අඩු අගයට තමයි අපිට ලියන්න කියලා තියෙන්නේ. cost එක 200යි. net realizable amount එක 150යි. නේ 150ට තමයි තොග ගිණුම් ගත කරන්න ඕන. right බලමු 150ට ලියන්න ඕන කියලා එකපාරටම මෙතනින් 150 ලියන්න බෑ හැබැයි. බලමු. තොග පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ වැඩි නම් දැන් මම ගෙනාවේ 200ට විකිනෙනවා 400ට. එහෙමනම් ගිණුම් ගත කළ යුත්තේ පිරිවැය. එහෙනම් ප්‍රශ්න නැහැ 200 ගානේ ලියලා නිකන් හිටියා. අර ලාභ හඳුන ගන්න යන්නේ නැහැ. තොගේ අගය පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩු නම් තොගේ පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩු නම් තොගය පිරිවැය අගයට ගිණුම් ගත කොට හොඳින් බලන්න තොග ගිණුම හර විකුණුම් පිරිවැය බැර. පිරිවැයට ගිණුම් ගත කොට පසු අපි මොකද කරන්නේ? ශුද්ධ උපලබ්ධියගේ දක්වා කපා හරිනවා, ලියා හරිනවා. රයිට්. එහෙනම් අර පළවෙනි සරහන මට කියන්න. මුලින්ම අපි පිරිවැයට ගිණුම් ගත කරද්දී මොකද්ද ඉස්සරහන? තොගවල පිරිවැය. ඉක්මනින් අවසන් කරන්න හදන්න. තොග ගිණුම හර විකුණුම් පිරිවැය ගිණුම බැර. ඔව් ලියන්න. තොග ගිණුම හර විකුණුම් පිරිවැය ගිණුම බැර. තොග හර විකුණුම් පිරිවැය බැර. තොග හර විකුණුම් පිරිවැය බැර. පස්සේ අර පිරිවැය වල ඉඳලා ශුද්ධ උපලබ්ධියකට ලියා හරිනකොට කපා හරිනකොට අර අගේ අඩු නම් වැඩි නම් ලියන්නේ නැහැ කොහොමද අඩු නම් ඒකට කොහොමද ඉස්සරහන එන්නේ? තොග කපා හැරීම් ගිණුම හර තොග ගිණුම බැර. ඔව්. ඒකට විකල්ප කීපයක් තියෙනවා හර සරහනට. කෙලිම ලාභ ගිණුම හර කියලා කෙනෙකුට කියන්නත් පුළුවන් ඉතින් වියදමක්නේ. අපි තොග අලාභ එලයිරක් තොග කපා හැරීම් නැත්නම් ලාභ විභාගෙට මොන විදිය තිබ්බත් දැක්කොත් ඒක දැනගන්න එපා. තොග අලාභ තොග කපා හැරීම් නැත්නම් ලාභ ගිණුම හර තොග ගිණුම බැර. තොග ගිණුම බැර. හරියටම on time අයින් වෙන කට්ටියක් තියෙනවා මීට් එකෙන්. හරි. ආඩි ඉදිරියට තව බරපතලයි මේවා එච්චර දේවල් නෙවෙයි. හොඳයි එහෙනම් ඉගෙන හොඳට ඔයගොල්ලෝ අධ්‍යයනය කරලා මෙතන උදාහරණයක් තියෙන පිටු අංක 13 ඒකත් අවසන් ගිණුම් වල ගැළපීම කරන අන්දම කියන්නේ උදාහරණ විදිහට මෙන්න මේ ටික පෙන්නන්න. ලාභ වල කොහොමද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තොගවල ඇතුළත් වෙන්නේ කොහොමද කියන එක ඔක්කොම තොරතුරු නෑ. ඒ අවසන් තොග ඇතුළත් වෙන්නේ කොහොමද කියන එක පෙන්සලකින් හරි ලියන්න. දීප්ත සරහන ගැනත් අවබෝධ කරගන්න. එහෙනම් අපි අදට වැඩ කටයුතු අවසන් කරනවා. නැවතත් මම කියනවා ඔයගොල්ලන්ට අර ගැටලු තියෙන අය මුල් කොටස් වල ඒවා අනිවාර්යයෙන්ම හදාගන්න. දැන් අපි බොහොම සංකීර්ණ කොටසකට එනවා සහ හෙට අනිද්දා අපේ වේගය තව වැඩි කරන්නත් සිද්ධ වෙනවා. ඔව් ඒ ටිකත් එක්ක මට යන්න පුළුවන් විභාග වෙනකම් ඉබිගමනින් ගිහිල්ලා ඒ කාලේ ගොඩ ගහගෙන එකතු කරන්න. එහෙම කරන අය ඉන්නවා. හරි පරිස්සමෙන් ඔයගොල්ලෝගේ අනිත් විෂයන් වල උනා. එහෙම අයියලක් කලින් අහලා ඒ තොරතුරුත් දැනගෙන ඒ පැතිත් මැනේජ් කරගන්න මේකත් කරගෙන හොඳයි. එහෙනම් වැඩි කරගෙන අපි නැවත සිකුරාදා පන්තියේදී සම්බන්ධ වෙමු. සිකුරාදාට තීරණයක් ගමු අපි අඟහරුවාදා ක්ලාස් එකට සම්බන්ධ වීම දිගටම ඒ කියන්නේ අඩු නම් එදාට 20 ගානයි අද 18යි වෙනකොට මොකද ගැටලුවක් නේ. අපි ඒකත් බලලා අතිරේක පන්තිය ගැන තීරණයක් ගමු. එහෙනම් පරිස්සමෙන් ඉන්න මේ ලැබෙන සතියේ පන්තියට සම්බන්ධ වෙන්න. ආයිබෝන්.
විශ්මි තාම ඉන්නවද මේ කියන්නේ?